මෙරටින් කොවිඩ් ආසාදිතයන් 52 දෙනෙකු හඳුනා ගැනීම. 49 දෙනෙක්ම කුවේට් සිට පැමිණි අය. නාවික හමුදාවේ තවත් 7 දෙනෙක් සුවය ලබයි. හෙට අලුයම 4 සිට මුළු දිවයිනටම ඇදිරි නීතිය ලිහිල් කෙරේ. නිරෝධායන නීති කඩ කරන්නන්ට දැඩි නීති. මොස්කව් හිරන්දී සිටි මෙරට සිසු සිසුවියන් 101 දෙනෙකු දිවයිනට. ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි අවධානය. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 55 ලක්ෂය ඉක්මවයි. ඇමරිකාව කොවිඩ් මරණ ලක්ෂය අභියස. COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයන් 52 දෙනෙකු ඊයේ දිනය තුල මෙරටින් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය බවයි. ඊයේ දිනය තුල මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිත පුද්ගලයන් ගණන 52ක්. ඒ අතරින් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙක්. අද දහවල් 12 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව සමස්ත ආසාදිතයන් අතරින් 628 දෙනෙකු එනම් 55.04% නාවික හමුදා සමාජිකයන් වනවා. විදේශයන්ගේ සිට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් ගණන 123ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 10.78ක්. නාවික නේදී හැර දේශීයව හඳුනාගත් ආසාදිතයන් ගණන 390ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 34.18ක පවතිනවා. අද වන විට මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 රෝගීන් ගණන 1141ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සමස්ත ගණන 674ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 59.1ක පවතිනවා. ආසාදිතයන් 458 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 40.14ක ප්‍රතිශතයක්. කොවිඩ් මරණ ගණන පවතින්නේ මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.7ක තරම් සුළු අගයකයි. ඉකුත් අප්‍රේල් 22 වෙනිදා පළමු ආසාදිත නාවික සේවල හඳුනා ගැනීමේ සිට මේ දක්වා නාවික හමුදාවෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 628ක්. ඒ අතරින් තවත් 7 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් ගණන 300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ආසාදිතයින් බහුලවම වාර්තා වන්නේ විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය සහ නාවික හමුදා නේදීන් පමණක් වන අතර දින 33කට පසුවත් බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වන්නේ නැහැ. මෑතභාගයේ ප්‍රධාන වශයෙන් ඩුබායි, ඉන්දුනීසියාව, කුවේට් මේ වගේ රටවල් වලින් පැමිණි අය කෙටි කාලයක් තුළ 72 දෙනෙක් COVID-19 රෝගීන් හැටියට හඳුනගෙන තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම කුවේට් සිට පැමිණි ගුවන් නෞකා දෙකක් තියෙනවා. මේ නෞකා දෙකෙහි තමයි මේ 49ක් දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ අයගේ තවත් PCR පරීක්ෂණ යම් සංඛ්‍යාවක් කිරීමට තියෙනවා. ඒ අනුව පැහැදිලිවම තව ප්‍රමාණයක් ආසාදිතින් බවට පත් වෙයි. ඉතින් ඒ වගේම අපිට ආරංචි මාර්ග තියෙනවා ඔවුන් ඒහෙදිත් යම්කිසි විදියකට PCR පරීක්ෂණ කරා කියන එක. නමුත් ඒ වාර්තා මොවුන් සතුව ඇත්තෙත් නැහැ. දන්න විදියට සෑහෙන කාලයක් ඒ රටවල වැඩ කරලා මෙහාට එවලා තියෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ මේ වගේ විශාල සංඛ්‍යාවක් බාහිරින් එන අය COVID-19 ආසාදිතයින් වුණාම අපේ නාවික හමුදා ගැටලුවක් තවම යම් ප්‍රමාණයකට තිබියදී ඒ වගේම අපගේ නිරෝධායන කඳවුරු සන්තුෂ්තව තිබෙන තත්වයක් තුළ අපහසුකම් පැමිණෙනවා. ඒ නිසා මම හිතන්නේ රජයේ තීරණයක් ගනී මේ පිටරට සිට මේ රැගෙන එන අය මීට වඩා සීමා කළා යම්කිසි පරතරයක් ඇතුව රැගෙන ඒම සඳහා පහුගිය දිනවල දිනකට වන් යානයක් බැගින් වගේ පිට මේ පිරිස් රැගෙන ඒමට සිද්ධ වුණා. ඒ බාහිරින් එන තෙරපුම නිසාම රැගෙන එන එක නැහැ රජය විසින්. තවදුරටත් මේ අභ්‍යන්තරික සාධකත් සැලකිල්ලට ගනී කියන එක තමයි මම කියන්නේ. ඇඳරි නීතිය ක්‍රියාත්මක පැවති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවාවක රියදුරන් 30 දෙනෙකුගෙන් අද ජෛව සහ රුධිර සාම්ප්‍රදාය ලබා ගැනීම සිදු කෙරුණේ ඔවුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහායි. ඉතා කුඩා නියඳයක් තෝරාගෙන තියෙන අද දිනේ 25ක් 30ක් පමණ ප්‍රමාණයක් තමයි අද පරීක්ෂා කරනු ලබන්නේ. මේ අහඹු නියදීන් රෝගීන් හමු වුණොත් පමණයි මේ නියදය විශාල කොට පසුවිපරම් කරන්නේ. මේ මාසේ අපි කරපු ප්‍රජා සාම්පල වලින් එකම කොවිඩ් රෝගියෙක්වත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ අපිට හමු වෙලා නැහැ. මේ අතර මැලේසියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 39 දෙනෙකු දින 14ක නිරෝධායන කාලය අද පෙරවරුවේ අවසන් කරනු ලැබුවා.
ඒ අනුව එම පිරිසට ආහාර පාන ලබා දී ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරීමට යුද හමුදාව මෙලෙස පියවර ගත්තා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 181 දෙනෙකු අද උදෑසන දිවයිනට රැගෙන එනු ලැබුවා. UL 1206 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි එම පිරිස විෂ බීජ හරණයට ලක් කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වුණා. समस्त गोलीय कोविड ආසාදිතයන් ගණන මේ වන විට 55 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,46,000කට අධිකයි. මේ අතර ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී තිබෙනවා. වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වූ රට ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාවයි. ඒ රට සමස්ත ආසාදිතයින් ගණන 16,80,000 ඉක්මවමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 19,608 දෙනෙක් හඳුනාගෙන තිබුණා. සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වෙමින් ඇති එරටින් ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 617ක්. මේ අතර පසුගිය දින 14 තුල බ්‍රසීලයේ සංචාරය කළ පුද්ගලයන්ට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමට දවල් මන්දිරය පියවරගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් ලොව දෙවනියට වැඩිම බලපෑම එල්ල වී ඇති බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුලදී ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 703ක්. එරටින් ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 16,220ක් හඳුනාගෙන තිබුණා. මේ වන විට බ්‍රසීලයෙන් සමස්ත කොවිඩ් ආසාදිතයින් 3,65,000 ඉක්ම වූ පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 22,746ක්. එවන් පසුබිමක් තුළ ජනාධිපති ජයිර් බොල්සනාරෝ තම ආධාරකරුවන් සමග රැළියකට එක්වන අයුරු සහ එහිදී ජනාධිපතිවරයා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නොසලකා හරිමින් කටයුතු කරන අයුරු ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. රුසියාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ එරටින් මරණ 153ක් වාර්තා වී තිබෙනවා. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 3,541ක් දක්වා ඉහළ ගියා. වසංගතයෙන් ලොව තුන්වැනියට වැඩිම බලපෑම් එල්ල වී ඇති රට වන්නේ රුසියාවයි. කොවිඩ් වෛරස වසංගතය නිසා වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සහ චතුරාශ්‍රයේද මේ වන විට ජනතාවට විවෘත කර තිබෙනවා. ඒ අනුව චතුරාශ්‍රයට රැස් වූ බැතිමතුන්ට ශුද්ධෝත්තම පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ කවුළුවෙන් ආශිර්වාද කළා. ලොව දසවැනියට වැඩිම බලපෑම් එල්ල වී ඇති රටවන ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ඒ දිනේදී 6,977කින් ඉහළ ගියේ දිනක් තුල එරටින් හඳුනාගත් වැඩිම ආසාදිතයන් ගණනද වාර්තා කරමින්. ඊයේ එරටින් කොවිඩ් මරණ 154ක්ද වාර්තා වුණා. මේ සමග ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1,38,000කට අධිකයි. එරට කොවිඩ් මරණ සංඛ්‍යාවද 4,024ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයට මුල්ව ප්‍රභවය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තරය සමග එක්ව පරීක්ෂණ සිදු කිරීමට චීනය සෑම විටම විවෘත බව එරට විදේශ ඇමති වැං යී පවසනවා. එහෙත් ඕනෑම විමර්ශනයක් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. වෛරසය මුල්වරට හඳුනාගත් චීනයේ වූහාන් නගරයේ මේ වන විට බොහෝ දුරට වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ඇති අතර එරටින් ඊයේ දිනේ තුලදී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තවත් තොරතුරු මේ විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇදිරි නීතිය පනවා දින 66කට පසු පළමු වරට හෙට අලුයම 4ට මුළු දිවයිනටම ඇදිරි නීතිය ලිහිල් කිරීමට නියමිතයි. ඇදිරි නීතිය පන වූ මාර්තු මාස 20 වෙනිදා සිට මේ දක්වා කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය විටින් විට ඉවත් කෙරුණා. මේ අතර මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුල ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1,710 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 4ට සියලුම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කරනවා. ජනාධිපති මාධ්‍යාංශයේ නිවේදනය කළේ හෙට සිට සියලු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් සේවාවද හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර සෞඛ්‍යාංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න අතර බස් රථ ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සහ හෙට සිට නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අද දින බිග් ෆෝකස් වැඩසටහනේදී අවධානය යොමු වුණා. දැනට තීන්දුව වෙලා තියෙන්නේ මාතර පැත්තෙන් ඉඳලා එන බස් රථ පානදුරෙන් නවත්තන්න. ඒ වගේම නුවර පැත්තෙන් එන බස් රථ නිට්ටඹුවේදී නවත්තන්නත්. ඒ වගේම අනුරාධපුරයේ පැත්තෙන් එන බස් රථ මීගමුවේ නතර කරන්නත්. ඒතර ඒ අතරතුර
වැඩිපුරතුර බස් රථ ධාවනය සිද්ධ වෙනවද නිට්ටඹු ඉඳලා කොළඹ දක්වා? නෑ අපි ඇත්තටම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්පූර්ණ ගමනාගමන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නෙමෙයි. ඒක පැහැදිලි කරන්න. ඒ වගේම අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. දැන් රාජ්‍ය ආයතනවල සහ අත්‍යවශ්‍ය සේවාවන් වලට අවශ්‍ය නම් මාතර ඉඳලා කොළඹට මෙන්න කෙලින්. ඒකට අපි බස් රථ ලබා දෙනවා. මේ කියන්නේ සාමාන්‍ය මගින්ට ගමනාගමනය අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයට සහ ගම්පහ දිස්ත්‍රික්කයට ගෙන එන්න. ඉදිරියේදී ඒ සෞඛ්‍යාංශ යම් නිර්දේශයක් ලබා දෙනවා නම් අපිට උපදෙසක් ලබා දෙනවා නම් දැන් කොළඹ විවෘතයි නැත්නම් ගම්පහ විවෘතයි අවදානමක් නැහැ කියලා. ඒ විවෘත වෙන ඕනම මොහොතක අපි ඒ සඳහා සම්පූර්ණ බස් රථ ධාවනය කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම අපේ බස් රථවලට අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ සෞඛ්‍යාංශ දීලා තියෙනවා නිර්දේශන. ඒ තමයි අත්පිරිසුදු කර ගැනීමේ පහසුකම් සැපීමේ කටයුතු බොහොමයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම බස් රථවල සීට් වල ආසන ප්‍රමාණයට විතරයි ගෙනියන්න අවසර ලබා දීලා තියෙන්නේ. ඒක නම් අපි තදින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් අපේ ලංගම් බස් රථ සියල්ලම අපි හෙට දවසේ අපි සියලු රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිමාඩු අවලංගු කරලා තියෙනවා. ඒ සියලු බස් රථ ධාවනය කරන්න පුළුවන් ඒවා ධාවනය කරනවා. ඒ වගේම පෞද්ගලික බස් රථත් සැලකුදු මට්ටමකට ධාවනය වෙනවා. ඒ වගේ මගිනුත් අපි බලාපොරොත්තු වෙනවා විශාල ප්‍රමාණයක් ඒවි කියලා. හැබැයි කොයි තත්ත්වයක් තුල හෝ සීට් වලට වඩා වැඩියෙන් යනවනම් අපේ ගමනාගමන කොමිසමේ නිලධාරීන්ට අපි උපදෙස් ලබා දීලා තියෙනවා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න. Taman ටිකට් එකක් සල්ලි දීලා ගන්නව නම් වාඩි වෙලා යන්න එයාට අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. කවුරු හරි කෙනෙක් බස්වල එහෙම නැත්නම් කොහේ හරි තැනක පොලිමක මේ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරේ නැත්නම් හෙට ඉඳලා අපි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ ඔවුන් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එවැනි වරදකට වරදකරු වුණොත් මාස 6ක හිර දඬුවමකට ලක් කරන්න පුළුවන්. ඒ අතර හෙට සිට යලි දුම්රියෙන් මගී ප්‍රවාහන සේව ආරම්භ කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී ADG සෙනවිරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. 16,000කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. එම ඉල්ලීම් සලකා බලා මේ වන විට දුම්රිය 27ක් 26 වෙනිදා උදේ කොළඹට ගෙනීමට කටයුතු කරලා තියෙනවා. මෙම දුම්රිය 27ට අමතරව නගරාන්තර දුම්රිය දෙකක් මහනුවරින් සහ බෙලියත්තෙන් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. කලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා නැත්නම් රාජකාරී හැඳුනුම්පත පෙන්නලා ලියාපදිංචි වෙලා ඊට පස්සේ දුම්රිය ස්ථානයෙන් ටෝකන් පත රැගෙන තමයි දුම්රිය ස්ථානට වෙන්න ඕන. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී අද දින ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මෙම සිද්ධියට අදාළ අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දින බිග් ෆෝකස් වැඩසටහනට සමග එක්වමින් අදහස් පළ කළා. ග්‍රාමසන් උදාවත් සමග ඉස්ලාම් භක්තිකයින් පල්ලිවලට නොගොස් නිවෙස්වල සිට එය සැමරූ ආකාරය සම්බන්ධයෙන් වාර්තා කිරීමට අද දෙරෙන ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශාමන් ඊයේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අයෙක් ඔහුගේ මග හරස් කළේ මෙලෙසින්. පසුව පිරිසක් ඔහුට එම ස්ථානයෙන් පිටව යාමට සහාය දක්වන අතරතුරදී තවත් පිරිසක් තවදුරටත් අද දින ප්‍රාදේශීය වාර්තාකරුගේ මග හරස් කරමින් තර්ජනය කළා. එම පිරිසෙන් කීප දෙනෙක්ම මෝටර රථයට අතින් ගහන මට ඇහුණා. ഘോഷාකාරී ලෙස ඇසුරුණා. ඒ අතරතුරේ මට උදව් කරන්නත් කීප දෙනෙක් ඉදිරිපත් වුණත් ඔවුන්ට අනිකුත් පිරිස පාලනය කරගන්න බැරි වුණා. හජ්ජාර් මහතාට මේ බව දැනගෙන විනාඩි 20ක පමණ කාලයක් තුලදී එම ස්ථානයට ඇවිල්ලා ඔහු මගේ මෝටර රථයේ පම්පසින් ඉඳගෙන එම ස්ථානයෙන් ඉතාම අපහසුයෙන් පිට වෙලා බණ්ඩාරගම පොලිසිය කරා පැමිණ පොලිසිය පැමිණිල්ලක්ද කරා. ඒ අනුව බණ්ඩාරගම පොලිසිය සැකකරුවන් 5 දෙනෙකු ඊ රාත්‍රියේම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද වනවා. ඒ සිද්ධියට මුල් වුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක්ව අත්අඩංගුවට අරන් තිනවා. ඔවුන් එම සිද්ධිය සම්බන්ධ බවට නාලිකාවල පළවෙච්ච ප්‍රවෘත්ති විකාශනවලේ ඡායාරූප සහ ඒ වගේම අනිකුත් දර්ශන වලින් අපිට තහවුරු වෙලා තිනවා. ඒකම මේ සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙක්ගේම නම් ගම් විස්තර සහිතව දැන් එදිරව් වෙලා තිනවා. අත්අඩංගුගත් පිරිස අද දවසේ අධිකරණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනික් සැකකරුවනුත් ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. දැන් බණ්ඩාරගම සිද්ධිය ගැන කතා කරනකොට ඇත්තටම මාධ්‍යවේදියෙක් තමයි මේ ස්ථානෙට ගිහිල්ලා ඉතින් මාධ්‍යට අයිතියක් තියෙනවා රටට යමක් කියන්න. අපිට ඒක නවත්තන්න බෑ. රටේ ජනතාව එකක් මතක තියාගන්න ඕනේ
කරන්න කාරණයක් තියෙනවා චතුර. ඒ මොකක්ද මේ රටේ පුද්ගලික නීති තියෙනවා එක එක අයට සිවිල් නීති සම්බන්ධව විවාහයට දික්කසාදයට ඉඩම් වලට දේපොළ පැවරීමට. නමුත් මේ රටේ සෞඛ්‍ය නීතිය, නිරෝධායන නීතිය, අපරාධ නීතිය හැමෝටම එකයි. මොන ආගමකට අයිති වුණත්, මොන ජනවර්ගයකට අයිති වුණත්, මොන ප්‍රදේශයක හිටියත් මේ නීතිය කාටත් එකයි. අපි මේ වගේ ක්‍රියා කරන අය මොන කුමනාකාරයකින් කටයුතු කරත් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එවැනි සිද්ධි තවදුරටත් ඇතිවීම වළක්වන්න මේ සිද්ධියට අදාළව අවශ්‍ය සියලු පියවර ගන්න කියලා පානදුර පොලිස් අධිකාරිවරයටත් ඒ වගේම බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයටත් පොලිස්පතිතුමා අදූදී උපදෙස් ලබා දුන්නා. විශේෂ උපදෙසක් අපි අනිවාර්යයෙන්ම ඒ අයට විරුද්ධව දැඩිව මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වුණා. අද එහි 58 වන දිනයයි. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පැන වූ ඇදිරි නීතිය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ ව්‍යාපෘතියක් අප ආරම්භ කළා. දිවයිනපුරා විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස රැසක් වෙත මනුසත් දෙරණ වියලි ආහාරද්‍රව්‍ය පාර්සල් රැසක් මේ වන විට බෙදා හැර තිබෙනවා. ගම්පහ කොටුකොඩ ශාන්ත කයිතානු දේවස්ථානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල් බෙදා දුන්නේ මෙලෙසින්. මනුසත් දෙරණ විසින් කරන මේ කාර්යය ඉතාගේ කොට සලකනවා. අසරණෙන් සඳහා ඔබගේ කාර්යය ඉදිරියටම ගෙන යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.